හොඳයි අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවක් මාර්ගයෙන් ඒ ධර්ම දේශනාවට සීලම දෙනා tempත් වෙමු. tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ සන්දක තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුद्धේන අරියා වාසාඛාතා චත්තාරිච අනස්සාසිකානි බ්‍රහ්මචර්යානි අක්ඛාතානි එත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කං බ්‍රහ්මචර්යං න වසෙය්‍ය වසන්තෝ වා න ආරාදෙය්‍ය ඥායං ධම්මං කුසලන්ති තී කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද නිසනවන පැත්තෙන් බලනකොට අද සිකුරාදා දවස ආරම්භ වෙන ඉර නගින වෙලාව බණහන හුඟ දෙනෙකුට තාම බ්‍රහස්පතින්දා දවස ගෙවෙන වෙලාව ඉතින් අපි තරම් ඈතක හිටියත් මේ දුරස්ත භාවනා වැඩපිළිවෙල නිසා අපි මේ ළඟ ඉන්නවා වාගේ සම්බන්ධ වෙනවා. ඉතින් මම මේ දැන් කතා කරන්නේත් ඥානාරාම ස්වාමීන් වැඩ හිටපු ඒ කාමරේ ඉඳගෙන. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක්ගේ සම්බන්ධතාවයේ බණහන කට්ටිය මතක් කරනවා අපි අතර ලොකු සම්බන්ධයක් අප්‍රමාදී සම්බන්ධයක් සති සම්බන්ධයක් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා එක එකනේ පුංචි කැපකිරීමක් නෙවෙයි කරන්නේ. ඉතින් ඒ මාර්ගය ලබා ගන්නා වූ මේ කාලය මේකට කියන්නේ ගුවන් කාලය කියලා. ඊටාමත්ම වටිනවා. ඉතින් ඒක සඳහා අපි මේ ගත කරන කාලේ බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවකට. ඉතින් ඒක සඳහා කල්ැතුවම ඒ සන්දක සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙනවා. අද මම බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රයේම කොටසක් නැත්තම් පාළිය ඉදිරිපත් කරගෙන ඉදිරියට යන්නයි. ඉතින් මේක පසුගිය දවස්වල අපේ සුනන්දානන්ද ස්වාමීන් වහන්සේගේ සහයෝගයත් කිරුවා. අද ඒ ස්වාමීන් පොඩි අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ නිසා ආර්දනාවක් ආවමට ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒක කරගෙන යන්නේ කියලා. ඉතින් මේ බණහන පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා හෝ සම්බන්ධ කරගෙන ඊටාම දුරස්ත හෝ මෙවැනි සම්බන්ධතාවයක් ඇති කරගන්න. එතකොට වැරදිලා වගේ මාත් වෙන වෙලාවල් එනවා. ඒක ඉතින් අහම්බයක්. ඉතින් බලාපොරොත්තු වෙනනම් එහෙම නෙවෙයි මම මුල් වෙලා කරයි කියලා දැන් ඒක ලෝකෙම තේරුම් ගන්න තියෙනවා. මේ විශාල දැවැන්ත රාජකාරිය මට දැනීම කරන්න බෑ. අනික් ඇත්තොත් ඒ හා සමානව සුදුසුකම් කුසලතා තියෙන නිසා. ඉතින් ඒක නිසා මේ හම්බෙච්ච අවස්ථාව ගැන පොඩි මතක් කිරීමක් කරේ. ඒකෙදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සන්දක පරිබ්‍රාජකයා අතර කතාව සුන්දර ලස්සන කතාවක්. ඒ කියන්නේ පරිබ්‍රාජකයි කියලා කියන්නේ බුදුහාමුදුර සරණ ගිය කෙනෙක් නෑ. විශාල සෙනඟක් ඇතුව විශාල ගණාචාර්ය කෙනෙක් වශයෙන් පිරිස හසුරුවනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තරුවචන් වහන්සේ වැඩ ඉඳද්දිම විශාල ගණාචාර්යවරයෙක් විදිහට විශාල පිරිසක් හසුරුවනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සීනාසන චාරිකාවක ගුහා බලන්න යන ගමනක යනකොට මේ දෙපළ ඒ කියන්නේ සන්දක සහිත පිරිසයි ඒ වගේම ආනන්ද ස්වාමීන් සහිත පිරිසත් හමු වීමක් අහම්බයක් මෙතන තියෙනවා. ඉතින් ඒකෙදී සාමාන්‍ය තේරවාදී පැත්තෙන් ලියන පොත්වල සඳහන් වෙන ඒ ජවනිකාව සඳහන් වෙනවා. යනකොට මේ පිරිස උහි සද්ද කර කර තිරිසන් කතා කර කල්මර ඉන්නවා. මහා සද්ද. එතකොට මේ ආනන්ද ස්වාමීන් වඩනවා දකින්නකොටම සන්දක කියනවා මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යෙක් කෙනවා. ඒ ඇත්තෝ කැමති නෑ සද්ද කරනවට. ඔන්න SMS කියලා දෙනවා. slowly mindfully silently. ඒක කරන්නේ ආනන්ද ස්වාමීන් නෙවෙයි.
ඒ කරන්නේ මේ සඳක තමන්ගේ පිරිසට මතක් කරනවා. ඒ ඇත්තෝ නැවතිල්ල වැඩ කරන්නේ, නිශ්ශබ්දව වැඩ කරන්නේ. ඒ නිසා කරුණාකරලා ඔයගොල්ලොත් එවැනි කෙනෙක්ගේ පැමිණීම ස්වාගතයක් නම් මනාකොට සිද්ධ වෙන දෙයක් නම් එසේ වීතුයි කියලා පතනවා කරුණාකරලා නිශ්ශබ්ද වෙන්නයි කියලා. ඉතින් ඒක තමයි අපි ඔය බණ මඩුවක කියන්නේ කතා කරන්න එපයි කියලා. ඒ කිව්වට අහන්නේ නැහැ. කට්ටිය ඉන්නේ සඳකේ ගෝලියෝද ආනන්ද හැමරේ ගෝලියෝද කියලා හිතා ගන්න බෑ. කොච්චරවත් කච කච ගන්නවා. දැන් මේකේ තියෙන්නේ මේකේ මියුට් කරන්න බලන්න. මුල් දවස්වල අපි බණ කියන්න ගියාම බල්ලෝ කෑ ගහනවා, ළමයි කෑ ගහනවා, අම්මා බනිනවා. නරක නෑ. ඉතින් ඔය සද්ද තමයි. නමුත් අපි ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් කරගත්තා. අපිට මියුට් කරන්න පුළුවන්. නමුත් මෙහෙ බණ කියනකොට අපේ බල්ල බුරනවා. ඒකට අර මියුට් එක නැහැ. ඉතින් ඔයගේ ඉතින් පොඩි පොඩි කචල් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ ධර්ම ගෞරවය කියලා කියන්නේ මේ කීන දේ අහන්නකෝ. ඒක තමයි පොඩි දරුවන්ට අපි SMS උගන්වන්නේ slowly, mindfully, silently නිවන් එපා. පන්ති කාමරේ ළමයි ටික එහෙම කීකරු ගන්න එක ගන්න එකත් ඉස්කෝලේ ටීචර්ට පුදුමෙන් පුදුමයි. ඉතින් පිටිස දැන් නම් මට පේන විදිහට ඕම නිස්සද්දව බනහන වගේ තමයි පේන්නේ. ඇහින්නේ නැහනේ මට. ඒක නිසා. ඉතින් අන්නේ ජවනිකාව පෙන්නනවා දැන්. ඔය මේ සඳකට ගහන ටොක්ක්ක් නෙවෙයි. අපේ මේ බනහන පිරිසට සිව්වණක් පිරිසට ඒ ධර්මයක් දේශනා කරන වෙලාවේ ධර්ම ගෞරවය. ඉතින් ඒක මේ ජනමාධ්‍ය නිසා කෙලෙසිලා තියෙන්නේ. පොල් ගාන ගමන් බනහනවා, ඩ්‍රයිවිං කරන ගමන් බනහනවා. නරකන නෑ නා ඉන්නවට වැඩිය මයිකල් ජැක්සන් අහනට වැඩිය හොඳයි. නමුත් ඒකෙදි පුළුවන් තරම් හැදෙන්න ඕනේ ක්‍රමයෙන් බණට සූදානම් වෙනකොටම ඒ නිවන් දකින්න පුළුවන් හිතක් හැදෙනවා. බණෙන් හැදෙන්නේ නැහැ. කවදාකවත් හැදෙන්නේ නැහැ. බණෙන් හැදෙන්නේ තමන් කරපු දේ ගෞරව කරන එක තමයි. ඒක අගය කිරීම තමයි. ඉතින් ඒ නිසා ඒ දෙන්න හම්බුනාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන ඕගොල්ලෝ මං ඉන්න ඉස්සලා මොනවද කතා කර හිටියේ කියලා මාතෘකාවක් ගන්න. එතකොට සඳක් කියනවා අනේ ස්වාමීන් අපි කතා කරපු දේවල් ඔබ වහන්සේට ඕනේ බෝක්කු කටක් උර ගියාම අහතයි මාළු කඩේකට ගිහලා අහතයි සුපර් මාකට් එකට ගියාම අහතයි කීක ඇති වැදගත්කමක් නැහැ. අපි කැමැති ඔබ වහන්සේ මොන හරි කියනනම් අහන්න. එතකොට ආන්දහම්සුගේ එහෙනම් මනාකොට අසව්. සිත්ති දරා ගනිව්. ඔන්න මම බණ කියන්න හදන්නේ. සාදුකං සුනාත මානසිකරෝත භාසිස්සාමි. ඉතින් මේ තමයි සබාව නතු කරගන්න ක්‍රමය. ඒක සරුවච්චන්හන්සේ තමයි කරන්නේ. දැන් මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේ එතන නියෝජනය කරනවා සඳක හඳුනන්නේ ආනන්ද කියලා සරුවච්චන්හන්සේ ගෝලෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් ඔන්න ඔය ටික මේ හැරෙනකොට කියන්න පුළුවන් කෙනෙක් බණෙන් වැඩක් ගනීද? නැත්නම් මේ සංවිධානය කරන එකන මේ පසුබිම දැනගෙන සංවිධානය කරන නැත්නම් මේ මියුසිකල් ෂෝ එකක් සංවිධානය කරනවා වගේ. එහෙම නැත්නම් මේ සෙනග රස කරන සංවිධානයේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒකම අපි ලෝකෙට දෙන ආදර්ශයක් වෙනවා. බෞද්ධයා විසින් සිසු ලෝකයට දෙන ආදර්ශයක් වෙනවා. ඒ සූදානම. ඒකට කියන්නේ පෙර සූදානම. පුබ්බ කිච්ච, පුබ්බ කරණ කියලා කියනවා. ඉතින් එහෙම කෙරුවට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට වාරේ පැමිණෙනවා. තමන් වහන්සේ දන්නා වූ කියන්නේ. නැත්තම් ඒකට මේ සඳකෙන් ආර්දනාවක් ලැබෙනවා. ඔබ වහන්සේ කියන දයක් අහන්න අපි කැමතියි. ඒතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්ය 4ක් කතා කරනවා මේ ඒ තමාර කට්ටිය බ්‍රහ්මචර්ය දන්නෙත් නැහැ. තමාරු දැනගත්තට ඒක ආදරෙන් කරන්නෙත් නැහැ. අත්හැරලා දානවා. අන්න එහෙම 4ක් තියෙනවා. වැරදි බ්‍රහ්මචර්යයත් 4ක් තියෙනවා. ඒ වගේම හරි 4ක් තියෙනවා කිය. ඉතින් මේක විශාල දිග සූත්‍රයක ආරම්භයක්. ඒක මට මුල් කාලේ මුල් දවස්වල ධර්ම දේශනා කරපු සුනන්දන් සෝංශ මතක් කරා. සෝංශ මේ සූත්‍රය මේක දවසින් විනාඩි 40න් කියන පුළුවන් එකක් නෙවෙයි. දිගට යන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ සමහර විට මම මේ කියන කොටස සුනන්දානන්ද හාමුදුරනේ කටහඬෙමුත් අහලා ඇති ඕගොල්ලෝ. කමක් නැහැ. ඒ යහපත් ආරම්භයක් සඳහා මම මතක් කරනවා ඒ කාලේ තිබුණු මේ දස මිච්ඡාදිට්ඨි කියලා දාතියක් තියලා තියෙනවා. අදත් ඒක එහෙමම තමයි. තේරවාදයේ වශයෙන් බලනකොට එතකොට මතක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ සමහරු මෙන්න මෙහෙම මතයක් දරනවා.
ඒ මිච්ඡා දිට්ඨි 10ක් මෙතන සඳහන් වෙනවා. නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛටානං කම්මානං පලං විපාකං ආදී වශයෙන් දුන් දෙයි පූජා කරපු දෙයි තෑගි පඬුරු ඇවිල්ලින් ඇති වැඩක් නැහැ. පවක් පිනක් කියලා දෙයක් නැහැ. එලොක් මෙලොක් කියලා දෙයක් ඇත්තේ නැහැ. අම්මික් තාත්තෙක් කියලා එකක් ඇත්තේ නැහැ. මේ ජීවිතේ පරදూరు තියලා බණ භාවනා කරන සංඝයා වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට එලෝ මෙලෝ පේනවා. ඒ සංස ගැඹුරක් තියෙනවා කියන එක දන්නෙත් නැහැ. ආන්නේ එහෙම කට්ටිය ඒ වගේ දේවල් මේ ආගමක් වවාගෙන කණ්ඩ හදන දේවල් ඕවට අපේ කට්ටිය යට වෙන්නේ අපි භෞතිකවාදී. අපි නැත්තම් අදේවවාදී කියලා දැන් බටහිර ලෝකේ සඳහන් වෙලා තියෙනවා. ওই කියන කතාවක් නැහැ කියලා මේ ඒ කෙනා කියනවා පිළිගන්නවා අනුන්ට කියලා දෙනවා. ඒක තමයි දැන් ඉස්කෝලවල කරන්නේ. ඒකෙන් තමයි මේ අපිට මේ අවුරුදු 200ක් කාලය ඇතුළත දැක ගන්න පුළුවන් උනේ කිසිම වැඩිහිටි ගෞරවයක් නැති කිසි තමන්ම කටබඩ පුරවන කාල ජීවත් වෙන්න හදන මේ පෙරේත ලෝකයක් හදලා දුන්නේ ඔන්න ඔය මේ දස මිත්‍යා දෘෂ්ටි මත පිහිටලා දෙමාපියන්ගේ බලය දෙමාපියන්ගේ ළමයිට තියෙන අවධානය පන්තියට බාරගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බාර අරගෙන පස්සේ පොලිසියට බාර දීලා පස්සේ ඉස්පිරිතාලට බාර දීලා පස්සේ පිස්සන් කොටුවට බාර දෙන යුගයක් තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒක කවුරුවක්වත් දන්නේ මේක මේ මිත්‍යා දිට්ඨියක් පතුරවන්නේ එහෙම නැත්නම් මේ තුල මේ අපිට පන්ති කාමරේ උගන්වන මේ විෂය තුල මේ වගේ කුණු හarpයක් තියෙනවායි කියලා. හැබැයි ළමයි කුණු හarp කරනකොට කට්ටියට තේරෙන වැඩියෙන් අධ්‍යාපනය කරන කට්ටිය වැඩියෙන් කුණු හarp කරනවායි කියලා. ඒ දෙමාපියොත් කුණු හarp කරපු නැති කට්ටිය නෙවෙයිනේ. ඉතින් දෙමාපියෝ කරන්නේ කොහොම හරි කමන්නේ ළමයි ටයි කෝට් අඳිනවනේ. පොයින්ටර් සපත්තු දෙකක් දානවනේ. V shape බොඩි තියෙනවනේ. කෙල්ලන්ගේ වකයන් ටික හැදිලා එනවනේ. ඉතින් ඒ න ඉච්චරනේ බඩු විකිනනවනේ. ඒ ප්‍රශ්නයක් නැහැ. ඔන්න කොරෝනා එනකම්ම කොරෝනා ආවත් නම් තාම දන්නේ නැහැ කියලා මං කියනවා. තාම දන්නේ මේ උගන්නන මිත්‍යා දෘෂ්ටි වග ගහලා ගහන කොලේ වග දන්නේ දීමාපියෝ හිතන්නේ අනේ කොහොම හරි කරලා දරුවට උගන්න ගන්න ඕනේ කියලා සන්දක ගාවට යවනවා. ඉතින් සන්දක විශාල පිරිසක් ඇතුව කෑකොස්සන් ගහමින් දිචිස් කතා කරමින් ඔන්න විසරදව ඒ පරිශදී හසුරු නැත්තම් ඒ විශ්වවිද්‍යාලේ පවත්වාගෙන යනවා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. එන්නේ කට්ටිය මරුණට පස්සේ පඨවි ධාතුවට යනවා ආපෝ ධාතුවට යනවා මේ ඉතින් ඊට පස්සේ ඉවරයි මේ මනුස්සයාගෙන් ආයේ මේ එලොට මෙලොට වැඩක් නැහැ. අපි කියනවනේ කිදයි පරිසරය රත් කරනවා පරිසර දූෂණය කරනවා චිත්ත දූෂණය කරනවා අනුන් දූෂණය කරලා මැරලා යනවා. ඉතින් එහෙම එක භ්‍රමචාරියක් තියෙන එක හරි අමාරුවෙන් ඒගොල්ල මේ සීල රකින්න මොකද දෙන්න එපා. තෑගි දෙන්න එපා. පූජා පඬුරු දෙන්න එපා. අම්මට වඳින්න එපා. තාත්තට වඳින්න එපා. තාත්තට සහෝදර කියලා කතා කරපන්. අම්මට සහෝදර කියලා කතා කරපන්. ඉතින් තව කුණු හරප ටිකක් තියෙනවා මං කියන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් ආන්න එහෙම ඉඳලා මැරලා ගියාට පස්සේ මේකට බුදුරජාන් වහන්සේ කිව්වේ ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. මේගොල්ල නිසා සෝහන් කණු වැඩි වෙනවා. ඉතින් එක්කෙනෙක් ගෙනත් තිබුණ යෝජනාවක් ඒ සෝහන් කාටු මුහුද අයින දිගේ හදමු කියලා. ඒකට මුහුදකට ගලින්න නතර වෙයි කියලා. ඒ තරම් මැරෙනවා. ඒ තරම් මැරිච්ච හැම එකකටම සෝහන් කණු ලියනවා. ඒ ඔච්චර තමයි වැඩේනේ. ඊට පස්සේ ආනන්ද සාංශ මේක මම හිතනවා කවුරුත් වගේ දන්න දෙයක් වෙන්න ඇති මේ දතවත්තුක මිච්ඡා දිට්ඨිය ලස්සන මේක විස්තර වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක විස්තර සහිතව බලන්න පුළුවන්. එහෙම මවක් නැත පියක් නැත දුන් දෙහි විපාක නැත කර්මේ සහ කර්මඵලයක් නැත එලොක් මෙලොක් නැත බණ භාවනා කරන සංඝයා වහන්සේලා නැහැ. ඒ කට්ටියට කම්මැලිකමට බණ භාවනා කරන්න උන්න හැමගෙන කාපු දෙය මොකටද අපි දන් දෙන්නේ. ආන්න ওই જાතියක් එන්නේ. ඉතින් ඒගොල්ලෝ අද දිනලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි බටහිර ඇමරිකන් ශිෂ්ටාචාරය කියන්නේ. ඒ ගුණ හරපේ තමයි දැන් අපේ ළමයිත් ඉගෙන ගන්න. ඒ නිසා ඒ සන්දක විශ්වවිද්‍යාලය තමයි දැන් අපි යන්නේ. ඊට පස්සේ ආනන්ද සාංශ කියනවා දැන් මෙහෙම ඉඳද්දි තව කෙනෙක් අම්මා තාත්තා කිව්වට හරි කමක් නැහැ දුන් දේ විපාක තියෙනවා. ඒව නැත්තම් හොඳක් නරකක් තියෙනවා. අම්මෙක් අපෙක් ඉන්නවා. ආදි වශයෙන් කියලා මේක පිළිගන්න කෙනෙක් ඉන්නවා. පිළි අරගෙන ඉවරලා ඒක කරනවා. කරනවා කියන්නේ මේ දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා. හැබැයි මෙලෝ රහක් නෑ යාට. කිසිම විදියට ඒකේ පළප්‍රයෝජන තේරෙන්නේ නැතුව එයා කියනවා
අයියෝ මාත් කරලා තියෙනවනේ ඕකෙන් වැඩන්නේ. ඕක ඕනේ නැහැ කියලා සිවුරු අරනවා. එතකොට අර ඒකේන කරලත් මේක අත්තදා බලලත් රස බලලත් වමහරන කෙනා. ඉතින් එහෙම කට්ටියත් සිවුරු අරන කට්ටිය හදියට අද ඉන්නවා. දැන් බුරුම රටේ తాවකාලික සිවුරු පිටලා සිවුරු අරනවා. ඉතින් මේ වගේ කරන කට්ටියකින් හෝ පළවෙනි පන්තියේ කරන කට්ටියකින් කිසිම ආදර්ශයක් හැදෙන්න ළමයෙකුට ලැබෙන්නේ නැහැ. මම කියන්නේ තේරවාද අගයන් ආඩම්බරයෙන් හැටියට. හැබැයි ඒ දෙන්නත් කරන්නේ නම් බහැලම තමයි. ආන්නේ ඒ මොනවාද දෘෂ්ටි දෙක නැත්නම් එකක් පිළි අරගෙන හරියට කරන්නේ වමතින් අල්ලලා කරලා ඒ වමතින් කරන කටයුත්තෙන් පෙරදිලා ලෝකයට කටමැද දොඩනවා. අපිත් මහානකම් කරලා තියෙනවනේ. අපිත් ඔහම ඉඳලා තියෙන ඔය කිසිම ලාභයක් නැහැ. ඊට මීට වැඩි හොඳයි කාලා බිල රැයට බුදියා ගන්න කියලා. එහෙම කියේ නැත්තන්ගේ බණ තමයි ජනමාධ්‍ය වල යන්නේ. ගොඩක්. ඉතින් ඒ කට්ටියත් මේ සඳකගේ පන්තියට ගිය කට්ටිය තමයි. ඒ කට්ටිය මේ අරකින්ම තමයි අර හොඳ නරක ඇත්ත නැත කියන ભેදේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම දෙගොල්ලම මගේ ජීවිතේ මම අනන්තවත් දැකලා තියෙනවා දකිමිනුත් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා ආගමක් තිබිය යුතුයි කියලා જાතියක් කියනවා ආගමක් නැතිය කියලා જાතියක් කියනවා දෙකම එකයි. තියෙනවා කිව්වට ඒගොල්ලෝ ඒක ආදර්ශයෙන් පෙන්වන්න බැරි ඒගොල්ලෝ ඒක අත්දැකලා නැහැ. ඒ සාමාන්‍ය හේතුකුත් තියෙනවා මේ බණ භාවනා කරන දන් දෙන ඔක්කොටම ඒකේ ආනිසංශ මෙලොවතීම වැටහිද නැද්ද කියන එක හරි අමාරුයි ඒක කියන්නේ. ඉතින් ඒ සඳහා එතනදී ධර්මයක් සද්ධාව කියලා ධර්මයක් එළියට එනවා. සද්ධාවෙන් කරනවා. මේ දාන දුන්නාට දැම්ම මට සම්පූර්ණ නොවුනට දාන ජීව හොඳයි. මම මේක පොඩි අයට කියලා දෙන්න ඕනේ. මගේ අම්මා තාත්තත් කරා. එහෙම නැත්නම් සීල රකින්න එක. ඉතින් දිගට ඕක කියන්න පුළුවන්. ආන්නේ විදිහට මේක ඔය වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව නැත්නම් දීපු දාණයට ගහපා දෙන්නේ නැතුව මේක දිගට කරගෙන යනවා කියන කට්ටියක් ඉන්නවා. ඉතින් එයාට එයාගේ දෙකොටසක් ඉන්නවා කට්ටියකට මේක වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. දුන් දේ කරන දේ විපාක තේරුම් ගන්න තරම් ලුරුමුඩස් කරන මොලයක් තියෙන සමහර කියන කොච්චර දුන්නත් වැඩක් නැහැ. දානේ නොදෙනෙව් හොඳට ජීවත් වෙනවා. මේ දන් දෙන අපි තමයි සීල රකින්න අපි තමයි හිර වෙලා ඉන්නේ කියලා ඒක රකින්නේ තරහෙන් ක්‍රෝධයෙන්. ඉතින් පස්සේ ඒගොල්ලෝ සිවුරු අරනවා නැත්තම් භ්‍රමචාරියෙන් අයින් වෙනවා. ඉතින් එහෙම අයින් වෙන්නේ නැතුව ඉන්න කට්ටියකුත් ඉන්නවා බොරුව කරගෙන. කිසිම රසයක් නැහැ. ඒක නිකන් කාලා විසි කරපු උද්දණ්ඩක් ආය කන කෙනෙක් වගේ. කිසිම පැණි රසක් නැහැ. එහෙම කරන විශාල පිරිසකින් පොඩි ළමින්න කිසිම ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. පොඩි උන්ට තේරෙනවා මේ මිසමේ හපයක් කන්නේ උන්ට රසයකුත් නැහැ අපිට රසයකුත් නැහැ කියලා. ඉතින් මම මේ බණ කියන්නේ යනකොට මේ නිකන් සංසන්දනය කරන්න බලනවා අපි මේ ගත කරන රංගපාන ජීවිතේ කොච්චරක් හැදෙන දරුවෙකුට ආදර්ශයක් වෙයිද කියලා. ඊට පස්සේ මේ දවස්තුක කම්මාදිට්ඨිය ඇති නැති කියන ભેදේ අපි මේ සාකච්ඡා කරේ. ඊට පස්සේ දෙවෙනි භ්‍රමචාරියක් ඒ කියන්නේ භ්‍රමචාරියට තියෙන හේවණල්ලක් පෙන්නනවා කියලා දෙයි මොනවා කරත් ඵල විපාක නැහැ. කරතෝ කාරේතෝ චින්දතෝ ඡේදාපේතෝ පචතෝ පචයතෝ සෝචේතෝ සෝචාපේතෝ කිලමතෝ කිලමාපේතෝ පන්දකෝ පන්දාපේතෝ පානාතිම පායාති. මේ විදිහට කපවුවට මැරුවට මරවැව්වට තම්බෙව්වට අඬවැව්වට ඇඬවෙව්වට ක්ලාන්ත කෙරෙව්වට සත්තු මැරුවට හොරකම් කරාට කාමීත්‍යාචාරයකට මොනම ප්‍රතිඵලයක්වත් නැහැ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් ශ්‍රීනංකත්වා ගෘතම් පීවේත් කියන ධර්මයේ තමයි එදා ඉඳලම තිබුණේ. ඒක අපි සිංහලෙන් දැන්න කියන්නේ කාපල ජීවි වල ජොලි කරපාලා. නැවගිරුණත් බෑන්චෝන්. ආන්න එහෙම කට්ටියක් හැදිලා ඒගොල්ලෝ පුදුම විදිහට මේ කාලා බීලා නටලා මේ සුපර් මාකට් වල සංගීත සම්දර්ශන වල එහෙම නැත්නම් අපි කිව්වොත් මේ නෘත්‍ය ශාලාවල වෛශ්‍යාගාරවල සූදු කෙලින තැන්වල ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් රජය සෑහෙන ආදායමක් ලබනවා. නිසා මේ ශිෂ්ටාචාරයේ වඩලා මිනිස්සු මේ පැත්තට යනකොට රජය කිසිම අකමැත්තක් නැහැ. මොකද ඒගොල්ලන්ගෙන් තමයි ගාණක් හම්බ වෙන්නේ.
ඒ සිංගප්පූරුවල තියෙන විශාල මේ මොහොත කොට කරලා හැදුවේ ඒ හරි ගණන් ඉඩම්. ඉතින් කරලා ඒ කැසිනෝ පුරේට සිංගප්පූරුව යනකොට ටැක්ස් එකක් ගන්න. ඩොලර් මෙච්චර ගාණක් පෙන්නලා යන්න ඕනේ. පිටරටින් එන අයට නිකන්. ඒක ඇතුලේ ගෑනුත් නිකන්, සූදුවත් නිකන්. ඉතින් අන්තිමට මේ සූදු කෙලිනකොට දන්නේ අරගොල්ලන්ගේ පර්ස් එකට තට්ටු වෙලා තියෙන්නේ. ඉතින් සිංගප්පූරුව තමයි අපි ආදර්ශයට ගන්නවා. සිංගප්පූරුව කියලා ඔකට කියන්නේ. ඉතින් ඒකෙදි කියලා තියෙන්නේ මොනවා කරුවත් මේ වර්තමානයේ කරන ටික විතරයි ඕකේ අනාගතයට කියලා බය වෙන දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියපු ඉස්සල්ලාම කියපු අර කර්මේ සහ කර්මඵලයේ කියන එකේ වෙනස් ඉදිරිපත් කිරීමක් ඒක බුදුරජාන් වහන්සේ කාලෙම තිබුණා. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් ණය වෙලා හරි ගිතෙල් බීපන්. ගිතෙල් කියන්නේ ඊටාම සුඛෝපභෝගී ආහාරයක්. ණය ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි. එක්ක උඹේ දරුවන්ට එහෙම නැත්නම් හෙට උඹ නැහැ. මේ කණේ එක කහපන්. ඉතින් අද ලංකාවේ එකෙක් මෙන්න මෙච්චර ගාණක් ණයයි කියලා දැන් මේ දේශපාලන වේදිකාවල කියනවා. අපි රට දියුණු කරලා දිනනවා. අපි වගේම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක්කොම කරන්නේ කොහෙද? මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ ණයට අරගෙන උන් සූර කාලේ ඉවරයි අපි. සූර කාලේ නෙවෙයි අපි නෙවෙයි. උන් 5 අවුරුදු 10 අවුරුදු සැලසුම් වලට ගහන්නේ අපි දරුවෝ ගෙවන්න ඕන. උන් ලංකා මාතාවගේ බඩේ ඉපදුනොත් පිළිසිඳ ගන්නකොට මෙච්චර ණයයි. එළියට එනකොට මෙච්චර ණයයි. ඉතින් ඒ මොකද මොනවා කෙරුවත් ඒ ගාලල්ල. ඉතින් දැන් දේශපාලනව ගත කරන ජීවිතය දිහා බලපුවම ඒක තමයි පේන්න තියෙන්නේ. ඉතින් එහෙම ඒකත් බොහොම ඒගොල්ලෝ හරියටම ඒ ධර්මෙම පිළිහිట్లా වැඩ කරනවා. ඒකෙම කටයුතු කරනවා. ඒකලේක ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරනකොට මේ තරුණ වයස්වල ඉන්න ළමයින්ට හැඟුම්බර වින් ළමයින්ට හරිම ආසයි. ඉතින් මේ තාත් එක විදියක භ්‍රමචාරියක් ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සත්‍යාස්ත්‍රවලුන් අතර මේ එක්කෙනෙක් තමයි ඔය. ඒගොල්ලෝ මේ පින් කිරීමක් ගැන පිනක නැත්තම් මේ කුසලතාවයක් පිළිබඳව සමාජයේ යහ ධර්ම පිළිබඳව සමාජයේ ආචාර ධර්ම පිළිබඳව පරිසරයට මනාපේ පිළිබඳව සතා ගහකොළ සතා සීපාවටත් මේ ජීවිතයක් තියෙන්න ඕනේ කියන එකක් නැහැ. ඒකට අපේ પરම්පරාව සාකි. අපේ પરම්පරාවේ ඉන්න ඔලොමොට්ටල જાතියට තාම තේරිලා නැහැ මේ අපි මේ බිම්බෝම්බයක් උඩ ඉන්නේ පිච්චෙන මේ නිලා කූරක් උඩ ඉන්නේ කියලා. රැස් වී දිවි පිච්චෙනවා. හැබැයි මේ ඉන දරුවන්න මොකද වෙන්නේ? ඊයේත් මම අර සින්දුව කියන්නේ කිව්වා මේ දෙමාපියන්ගේ මේ අමනකම් වලට අනේ මේ පොඩි දරුවෝ ගෙවන ගෙවිල්ල. පොඩි දරුවෝ නෙවෙයි උන් තමයි ගියාත්මේ මැරිච්චේ උන්. උමුත් ඒ પરම්පරාව යන්නේ දැන් ඉන්නේ උමුත් මැරිලා ඔය ඉපදිලා දැන් උපදින පිස්සු පිහට්ටන්ගේ බඩේ තමයි උපදින්න වෙන්නේ. අපේ මිනි බිරියගේ බඩේ තමයි උපදින්නේ. ඉතින් මේ මිනි බිරියට යන කාට බයලජ්ජ නැහැ. මම හිතන්නේ කොරෝනා නිසා ඉච්චර කල් යන්න බැරි වෙයි මං හිතනවා. අතරමඟදී මොකක් හරි වෙයි. කෙසේ නමුත් ඔය එන්නෙත් ඔය ගියාත්මේ අපිට කරදර කරපු කට්ටිය තමයි. අපි උන්ට කරදර කරනවා උන් අපිට කරදර. උන් දෙමාපියන්ට වෛර කරනවා. ගුරුවරුන්ට වෛර කරනවා. ශාස්ත්‍රඥයන්ට වෛර කරනවා. දොස් කියන්න එපා. දොස් කියන්න බෑ මේ අපි වලිගය හපාගෙන කෑ ගහන්නේ. ඉතින් ඒ නිසා මේක ආනන්ද හැමදෙරෝ පෙන්නන දෙවෙනි එක තමයි ඔය කලපු දේ කල කී දෙෙහි වග වෙන්න එපායි කියලා. නව වින්නත් බෑන්චුන් කියන එක තමයි තියෙන්නේ. සුණංකත්තා ගෘතම් පීවේත් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අඬ මේ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ යවවන මේ යොබ්බන දශකයේ ඉන්න වර්ණ දශකයේ ඉන්න අයට පුදුම රසවත්. අපි කියනවා ඒ නිසා විශ්වවිද්‍යාලයේදී ඒ වාගේ ධර්මයක් අහෙන්න නැත්නම් ඒක මැට්ටේ. ඒක උප්පත්ති තාපසෙක්. හැබැයි 40 පෙන්නට පස්සෙත් ඌ තාම එතන ඉන්නවනම් ඒක අමුවල මොට්ටලේ. ඌ දන්නේ මේ ඌව සූරා කණ්ඩ මේ කරන කතාවක් කරන්න කියලා. ඉතින් ඒ විදිහට මේ කර්මේ සහ කර්මඵලෙම කියන එකේම අර කලින් කියපු එකේ ඇති නැති භාවය ඊගාවට මේ කරන කෙනෙක් පවක් කරන කෙනෙක් නැහැ. ඒ කියන්නේ පිහියෙන් යන්නට මිනිස්සෙකුට එතන හතර මහා ධාතු තියෙන්නේ පිහියේ යන්නේ හුලං හරහා.
ඒක මරණ වෙන කෙනෙක් නෑ. උඹ බය වෙන්න බෑ කාපපිය. ඌරෙක් කපා ගනින්, එළුවෙක් කපා ගනින්. හදියට අර ඉන්දියන් හමුදා ලංකාවේ ඉන්නකොට වගේ අහුවෙච්ච එකා කැපුවා කෑවා. ඉතින් ඒක මිනිස්සුකුණත් ඒකේ ප්‍රශ්නිකුත් ඇත්තේ නෑ. ඉතින් ඒ වගේම තව එහාට ගිය නැත්නම් මේ කියන මේ ඕලාරික ගැමි වැඩි ම්ලේච්ඡ චරිතවලින් එහාට ගිය කට්ටිය ඉන්නව නෑ. ඒව මොකක්වත් නෑ. ඒගොල්ලෝ කියනවා තුන්වෙනි කට්ටියක් කියනවා නත්ති හේතු නත්ති පච්චයෝ සත්තාන සංකිලේතාය. මිනිහ කෙලසෙන්න හේතු ප්‍රත්‍යක් නැහැ. ඒ වගේම අ හේතු අප්‍රත්‍යයෙන් මිනිස්සු කෙලසෙනවා. ඒ වගේම මිනිහ පිරිසුදු වෙන්න ප්‍රතිපදාවක් හේතුඵල ධර්මයක් නැහැ. ඉබේම මිනිස්සු පිරිසුදු වෙනවා. ඉතින් ඒ නිකන් අපි බණ භාවනා කරන්න ඕනේ ඒක පිරිසුදු වෙනවා. කෙලසෙන්නෙත් මේ කවුදෝ මන් ලව්වා කෙලස් කරනවා. මම දන්නේ මම හරි අහිංසකයි මගේ ඇති මෙහෙම වුණා කියලා මේකෙන් දීර්ඝ මේ දර්ශනයක් හදාගෙන ගුරුකුලයක් හදාගෙන අර ඉස්සලා කියපක තමයි කරන්නේ කරවන්නේ නැහැ කියන එක කියනවා දේවල් හිතේ සිද්ධ වෙන දේවල් අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක පොට්ටපාද වගේ සූත්‍රවල එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙකුට විස්තර කරනකොට කියනවා අපිට මේ අරමුණේ ඉන්නකොට හිත පිට යන එක අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ ආපහු හිත ඇතුළට එන එකත් අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒතෙන්ද ගියාම භාවනාවේදී අපි යෝකට කිට්ටු තැනකට යනවා. ඉතින් ඒක නිසා අපේ හිත කෙලසීම සහ පිරිසිදු වීම මූලධර්ම හදන්න බෑ වෙන්නේ නිකන් මොකද්ද නැති එකට ඒක අහේතුක අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ කියලා අකිරියක් කියලා මේ පොට්ටපාද පුත්‍රජාන වහන්සේට වාර්තා කරනවා. හතරක් කියනවා මේක දේව නිර්මාණයක් පිට යනවා කියන එක ගත්තොත් දෙයන්නාසික මනාපේ එහෙම නැත්නම් කවුරු හරි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ළඟ ඉඳගෙන මගේ හිතට බලපෑම් කරනවා. ඉන්ද්‍රජාල ශක්ති සහිත ශ්‍රමණ බ්‍රාහ්මණෙක් නැත්නම් තුන ওই යන්නේක තමයි මගේ ආත්මය. 100%ක්ම මම දැනගෙන යන්නේ 100%ක්ම මම දැනගෙන ඉන්නේ. ඊට අනික් කට්ටිය කියනවා එහෙම ආත්ම කතාවක් නෑ. ඔහේ යනවා ඔහේ එනවා. ඉතින් හතරම අපි අඳුල්ලා දෙනවා භාවනා කරන කෙනෙකුට මේ විශේෂයෙන්ම හිත පිට යෑම ගත්තොත්. එහෙම නැත්නම් අපි කියමුත් හොඳ දෙයක ඉඳලා දැන් මේ බණ අහලා ඊට පස්සේ ගිහලා මොකද්ද කරන්නේ කියලා හිතන්නකෝ. බණ අහන වෙලාව නම් ඉතින් අපිට සත්‍යක් මරා ගන්න වෙලාවක් හම්බෙන්නේ නෑනේ. හොරකමක් කරගන්න හම්බෙන්නේ නැහැනේ. කාමීත්‍යාචාරය හම්බෙන්නේ නැහැනේ. බොරු කේලම් හිසවචන පරිසවචන මොකුත් නැහැනේ. නමුත් බණහල ඉවරච්ච ගමන් මොකද්ද වෙන්නේ? එතකොට මෙතෙල්ල අතෙන්ට යනකොට ඒ කවුද ගෙනියන්නේ ග්‍රහය ගෙනියනවද? සර්බලදාරි දීනනස ගෙනියනවද? එතන ඕක කරන්න දෙයක් නෑ අප්පා මන් දන්නේ නෑ ඌට කිසිම හේතුවක් නෑ අප්පා මේ අහේතු අප්‍රත්‍ය කියනවනම් නැත්තම් කියනවා ඒන්නේ අනේ කරන්න තමයි මම කියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා මේ හතරම මම ප්‍රතික්ෂේප කරනවා ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප කරන්නේ මේ අහේතු අප්‍රත්‍ය කියන එක තමයි මම අතරින්නේ සාකච්ඡාවටවත් ගන්නෑ. එමනම් බුදු කෙනෙක් පහළ වෙන්නත් බෑ නිවන් දකින්නත් බෑ. එනයි ඉඳපු ගමන් ගහක් ගලක් කර බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන් රාතන් වහන්සේ නම් පහළ වෙන්න ලංකාවේ නේද හරියට එහෙම වෙනවා. ඉඳපු ගමන් මේ ඩෝං ගාලා පඳුරට ගහපු ගමන් 3-4 දෙනෙක් පයින්ව රහතන් වහන්සේලා අපරාධ මේ පයින් ගෙවි ඇයි මට මම මේ භාවනා කරලා හිටියේ කියලා. ඇටි මේටි කිට්ටුව යනවා. ඉතින් ඒකේ මේවා මේ විදිහට අහේතු අප්‍රත්‍ය නෙවෙයි සිද්ධ වෙන්නේ ඒ පෙරකල අකුසල් වල අනුසේ ධර්ම නිසා ඔබ කොච්චර ධර්මික ජීවිතයක් ගත කරත් උඹට නිന്ദා ලැබෙන්න ඉඩ තියෙනවා දුක් ලැබෙන්න ඉඩ තියෙනවා පරාජය ලැබෙන්න ඉඩ තියෙනවා ඒක බාරගනි. කියන්නේ ආත්මයක් නෙවෙයි නොවන්නේත් නෙවෙයි උඹ ඉස්සෙල්ලා මේ සංසාරෙම තකතිරුකම් කරපුවා. ඒ කියන්නේ දැන් කරන දේ අනිවාර්යයෙන් උඹ ඊගා චිත්තක්ෂණය බලපාන. එනිසා දැන් කරන දේ නෙවෙයි නොකර ඉන්න බලපන්. ඒක මේ අර ඉස්සලා කියන වගේ අක්‍රීය වාදයක් නෙවෙයි. දන් දෙන්න එපා, සිල් ලකින්න එපා, භාවනා කරන්න එපා කියන අක්‍රීය වාදය. මේක හොඳ ප්‍රතිපදාවක උත්කෘෂ්ඨ භාවනාවට යනකොට, බල විපස්සනාවට යනකොට දැක දැන කරන එක. ඉතින් එතකොට යාට ওই කියන විදිහේ නත්ති හේතු නත්තිපත්‍යෝ සත්තාන සංකිලේසාය විසුද්ධාය කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. හේතු ප්‍රත්‍යක් තියෙනවා.
ඒක තේරෙන්න මේ කර්ම ශක්තිය ඉක්මවන්න ඕන. අපි දැන් මේ කර්ම ශක්තියට අහු වෙලා තැම්බෙන මිරිකෙන දැතිරෝධයක් වගේනේ. මේ දැතිරෝධයෙන් තව දැතිරෝධයක් කරකවනවා. ඒකෙන් තව එකක් කරකවනවා. යන්ත්‍රය දුවනවා. ওই දැතිරෝධ එක දැත්තකට මොනම තීන්දුව කිරීමේ ශක්තියක්වත් නැහැ. ඒ මොකද සිල් නැහැ. ඒ මොකද සද්ධාව නැහැ. ඒ මොකද සතිය නැහැ. ওই සතියයි සීලයි සද්ධාව අපු ගමන් තාම තේරෙන්නේ නැත්නම් මම මේ දැතිරෝධයක් කරගෙන දැතක් විතරයි නටන්න එපා දත කඩලා යනවා. දැත්ත කඩලා යනවා. ඔය කැරකෙන ගමන් බලපන් ඇයි යකෝ මේ කැඹිරිල්ල ඇයි මේ එන ගහන්න මම මේ දැතිරෝධක දතක් උනේ කියලා යාට තේරෙන පටන් අර ගන්නවා මේ ආදරෙන් ගෞරවයෙන් ඩියුටි කන්සර්න් කියලා කරන්නේ බර අදින ගොනෙක්ගේ කටයුත්ත. ඒ වෙනුවට ඔය සද්ධාමයෙන් යුක්තව සතියෙන් යුක්තව සීලයෙන් යුක්තව කලියුත්තත් ඒකට භ්‍රමචර්යය කියනවා. දැන් ඔය කරන දෙයට කියන්නේ කඹරනවා කියලා. ඉතින් ඒක තේරුම් අරගන්න ඔය දැන් ඔය ටිකක් ඉඳගෙන පැත්තකටලා අත අපිට අත තියලා අහගෙන ඉන්න ඕනේ. මේක මේ සඳකට කියපු ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු බණ. අපි දවස ගත කරනකොට කොච්චරක් අපි සඳකගේ පැත්තේ ඉන්නවද? තාම ආනන්ද ස්වාමීන්ගේ මේ හරි හතරට හරියමන් දෙයකට ඇවිල්ලා නැහැ තාම. මේ විදිහට මේ අපේ හිත ක්‍රියාත්මක වෙන අපේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වෙන අපේ හිඩන් ඇජෙන්ඩා එක ක්‍රියාත්මක වෙන ක්‍රම එහෙම නැත්නම් තිරේ එහා පැත්තේ අපිව හැසිර වෙන ක්‍රම කාර් එකේ ඩෑෂ්බෝඩ් එක අයින් කරලා ඉස්සරහට ගිහලා එන්ජින් එක පෙන්වනවා දැන්. මෙන්න මෙතනයි ක්‍රියාත්මක වෙන්නේ, මෙතනයි ක්ලච් එක, මෙතනයි බ්‍රේක්, මෙතනයි ඇක්සලරේටර් එක, මෙතනයි ඔයිල් සිස්ටම් එක, මෙතනයි කූලින් සිස්ටම් එක, මෙතනයි සයිට් මේ සිග්නල් වැඩ කරන්නේ කියලා පෙන්නනවා. ඒක ඩෑෂ්බෝඩ් එකේ පේන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එකේ තියෙන බොත්තමත් අද කරන්න තියෙන ඕනේ ගෑනු කෙනෙකුටත් අංග විකල කෙනෙකුටත් ඩ්‍රයිව් කරන්න පුළුවන්. පුරුෂ පරාක්‍රමයේ තියෙන පුරුෂයෙකුටත් ඩ්‍රයිව් කරන්න පුළුවන්. හැබැයි එන්ජින් එක කොහෙද? ඒක එන්ජින් එකේ වැඩේ. මේ ඩ්‍රයිවර්ගේ වැඩේ තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකේ මෙහා පැත්තේ. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සඳක කරගෙන යන විශාල ව්‍යාපාරයේ සහ පිරිස් හදන එක තේරෙන්න ආරිනවා. මෙන්න මේ එකකට ඕගොල්ලෝ අහුවෙන්න ඕනේ. අහුනේ නැත්තම් මේ ඒ කෙනාට මේ ඔය බොරුව දිගට කරගෙන යන්න බෑ. එතකොට ඒක පෙන්නුවාට පස්සේ බොනට් එක ඇරලා ඔය ඩෑෂ්බෝඩ් එකේ මෙහා පැත්තේ ලස්සන්ට මේ දිලිසෙන තාලෙට හදලා තිබ්බට එන්ජින් එක පැත්තට ගියාම කක්ක ගොඩයි එන ගෝසාව. වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවා ඒකට. වෙනම සස්පෙන්ෂන් සිස්ටම් එකක් තියෙනවා. මෙතන වෙනම සවුන්ඩ් ප්‍රූෆ් සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් ඉන්න බෑ. ඔය ප්ලේන් එක ඇතුලේ හිටියට පිටේ හිටියනම් කම්බීර වෙනවා. ඒකයි එයාපෝට් එක වැඩ කරන මිනිස්සු නිතරම මේව දාගෙන ඉන්නේ. ඒ සුපර්සොනික් යනකොට එයාපෝට් රහයි කරලා තියෙන ලයිට් කණු ගලවලා යනවා. ඇතුලේ ඉන්නකොට අම්මා විමාන කියලා කියන්නේ ඔකට. ඒ බංග්ලාදේශ් එයාලයින් එකට කියන්නේ විමාන කියලා. ඒ තමයි මේ අපි බලාපොරොත්තු වෙන දේව විමානි. පරිසර දූෂණේ. දැන් කොරෝනා නිසා පින් සිද්ධ වෙන්නේ බෝයින් කම්පැනි එකේම ටිකක් උණ ගැනිලා ඇති. කෙසේ නමුත් මේ විදියට අපි එක විදියට අපි ඉන්න ටික තන සබබුලක් හදාන ලස්සන කරගෙන වටේ ඉන කුණු කන්දල් පෙන්වන්න නැතුව ගත කරනකොට එකක් තමයි ওই විදියට හේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම මේ සත්‍තිමේ කාය අකට විතා නිමිත්තා අනිමාතා වන්දතා කුට්ටතා ඒකට්ටායිකා ආදි වශයෙන් මේ තේන ඉන්ජන්ති න විපරිණමති. මේ මිනිස්සයා පරිණාමයකටපත් වෙන්නේ නැහැ. ඒ ඉපදුනාට පස්සේ හાર્ඩ්වයර් සර්කිට් එකක් තියෙනවා. හදන්න බෑ. හොඳ කරන්නත් බෑ, නරක කරන්නත් බෑ. ඒ හાર્ඩ්වයර් සිස්ටම් එකේ තමයි මේ සයිකොලොජි, සයිකියාට්‍රි and මේ නියුරෝ සයන්ස් තිබුණේ. ඒකයි ඔය ලබාවපන් හැටියට තමයි සිද්ධ වෙන්නේ, මොනවක්වත් කරන්න බෑ කියලා ඒක නියුරෝ ප්ලාස්ටිසිටි වලට දාලා මේක හදන්න පුළුවන්. සතිපට්ඨානේ වැඩි අවුරුදු 7කින් හදන්න පුළුවන් කියන කතාව සතිපට්ඨානේ උගන්වන අයවත් දන්නේ නැහැ.
ඒගොල්ලෝ ගහනවා මේ හුලඟෙන් මේ ආනාපානෙන් කොහොමද මේ බ්‍රේන් එක වෙනස් කරන්නේ? මේ පයින් ඇවිදලා ඒම කොහොමද මේ හැදිරි වෙනස් කරන්නේ? ඒම කොහොමද අපේ මේ රුචි අරුචිකම් වෙනස් කරන්නේ? ඒක ඉතින් අපි පණ තියලා පණ දාලා අල්ලගෙන ඉන්න එකනේ. ඉතින් මේ පණ දාලා අල්ලන එකාම ගන්න හුස්මක් පාස වෙනස් වෙන්න පුළුවන් කියලා හිතනකොට පිස්සු නැහැටි පුළුවන් දප්පා. මේ තරම් දැඩි ලෙස මගේ මමයේ කියාගන්න මතවාද අරගෙන ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් මෙයමයි සත්‍ය පෙර සත්‍ය වෙන සත්‍යක් නැහැ කියලා තේරවාදී හරි කමන්නේ අල්ලගත් එකාට කවදාකවත් භාවනාවේ දිනුවක් ලබන්න බෑ. අර අත් දෙකට හරස් පොල්ලක් බැඳගත්තාම කොයි පීනන්නේ? ඉතින් අර පොල්ල ගලවපුවාම මැරෙන්න හදනවා. බුදු අම්මේ මට තියෙන එකම දෑවැද්ද ඔච්චරයි. ඕක ගලවන්න එපා. දියේ ගිල්ල මැරෙනව කමන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ මනුස්සයාගේ විපරිණාමයක් එහෙම නැත්නම් ගත්ත දැඩි මත විනාශ කරන්න හදනවනම් ඒක කියන්නේ මේ නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට අවනම්බුව මරණයටත් එහා අමාරුයි කියලා. නම්බුවට කියන්නේ බම්බුව කියලා. පිට විතරයි ඒකේ හරේ තියෙන්නේ මැද හුස් පුස්. ඒක කියන්නේ තචසාරං කියලා. තච කියන්නේ පිට පොත්තට. තචසාරංව තං ඵලං. උණ ගහකට කියන්නේ තචසාර නලං වේලුම් උණ ඔය ඔක්කොගෙම තියෙන පිටපොත්ත මුල්ලු බටහිර මේ ආර්ථිකයේම ඔච්චරයි. ඇතුළ හිස්. ඉතිගේ මල්පල ගත්ත ගමන් ගහ ඉවරයි. කෙහෙල් ගහක මල් ගත්තාසේ. උණ ගහක මල් පිපුණාසේ. ඉතින් ඒකට බය වෙලා තමයි මේ දවස්වල කට්ටිය ටිකක් හැල හැප්පිලා තියෙන්නේ. ඒක එහෙට ඉතින් කිඹුසුමක් කරනකොට ලංකාවට එම්බිරිසාව හැදෙනවනේ. ඒක ඉතින් සාමාන්‍ය හැටිනව. ඒකෙදි මේ වෙනස් කරන්න බෑ කියන අර දැඩි මතධාරී අදහස මේ දිව්‍යන් වහන්සේ මේකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක හදලා තියෙන්නේ. ඒක වෙනස් කිරීමේ පූර්ණ අයිතිය දිව්‍යන් වහන්සේට තියෙන්නේ. උඹ ක්‍රීචර්. උඹ දිව්‍යන් වහන්සේ මවන ලද්දේ පැහෙන්න හදන්න එපයි කියලා. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ පටන් ගන්නකොටම මේ දිව්‍යන් වහන්සේ මවන ලද මේ උත්තරීතර නිර්මාණය එහෙම නැත්නම් කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කපලා කොටස් 32කට කරලා 32කටම අසුචි කියලා කිව්වා. අසුචිනෝ පච්චවේක තෝරන දෙයියම ආවේක. ඉන්නකොට කපන්න කොහොමඩක්වත් දෙන්නේ නැහැ. දැන් කපන්න පටන් ගත්ත ඔපරේෂන් වලට. මරණයට පස්සේ කපන්න දෙන්නේ නැහැ. දැන් කපන්න පටන් අරගත්ත මරණ පරීක්ෂණ වලදී. ඒ කියන්නේ මේ බුදුහාමුදුරු කියපු දේ පිළිගන්න හැටි. මේ ඔපරේෂන් කරලා මොලේ වෙනස් කරන්න බෑ. අනිත් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. දැන් කියනවා ඔය සවුත් ඇමරිකන් ඔය කැනඩාවෙම තියෙන නෝර්ත් ඇමරිකාවේනේ. සවුත් ඇමරිකන් රටවල් වලින් මොලේ තියෙන ග්‍රේ මැටර් එක අරගෙන තව කෙනෙකුට දෙන්න පුළුවන්. ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන්. ටික කාලයක් ගියාට පස්සේ ඔය පාකින්සන් වගේ ලෙඩ සනීප කරන්න පුළුවන්. ඉතින් අන්නේ වාගේ තමන්ට වෙනස් කරන්න පුළුවන් කියන එක ගත්තොත් දේව නිර්මාණයකට ඉඩ නැහැ. බෞද්ධයත් තාම ඉන්නේ වෙනස් කරන්න බෑ කියලා. විශේෂයෙන්ම ආගමික නායකයෝ. ඒගොල්ලන්ට ඕනේ මැට්ට විදිහටම තියලා පින් කැටේට සල්ලි දාන්න. ඒකට ඒගොල්ලෝ වෙනස් කරලා දෙයි. නමුත් අන්තිමට ඒ පින් කැටේ හොරෙන් කඩන කාලා මේ ඔය විලෝපන කරන එක තමයි කරන්නේ. අනික් අය ගැන කුමන කතාවද? මම මේ ඩිස්ටන්ස් කතා කරන නිසා මේවා කියන්නේ නැත්තම් පන්සලකට එහෙම ගිහිල්ලා කියන්න උනා නම් එහෙම අම්මපා කියා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඉව්වට උදව් කරන අපිත් මේ වගේ නරක මෙව ලබනවා. ඉතින් මේ විදියට වැරදි ආකාරයට මේ මතේ වරද්ද ගන්න මොන ආගම බැලුවත් මොන ඩිස්ටන්ස් රිට්‍රීට් කරත් අට ඇතුළත වෙනසක් වෙයිද නැද්ද කියන එක මේ කරන දේශකයන් වෙන මටත් ඔය බනහන ඕගොල්ලන්ටත් අතේ නැහැ. ඒක පොට්ට chance එකක්. හැබැයි පොට්ට chance එකේ වැඩ කරනවා. අහලා කවදාරි මේ බනහන පටන් ගන්න එක නෙවෙයි බනහල ඉවර වෙන්නේ. වෙනස් එකක් තියෙනවා කියලා තේරුම් ගත්තම ඔන්න බන සාර්ථකයි. ඉතින් මේ උද්දීපාන්තර මට අද කතා කරන්න පුළුවන් උනේ මේ සන්දක සූත්‍රයේ විවේචනාත්මක මත හතරක් විතරයි. ඒක නිසා මේ හොඳ පැත්තට එනකොට කියන්නේ හරි පැත්තට එනකොට මම හිතනවා සුනන්දන් දහම්දුරන්ට හොඳ වෙලා තියෙයි. ඒතකොට සුනන්දන් දහම්දුරන්ව ඉති ටික විස්තර කරයි කියන පරමාර්ථයෙන් මේ එක ජවනිකාවක නිමාව මෙතනින් සටහන් කරනවා. ඒ බණ අහගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි.